ප්‍රශ්නය එතුමාට ඉදිරිපත් කරන්නට. අතර මම ප්‍රශ්නේ උනේ දැන් සසබ්දයන්ගෙන් පස්සේ අතන සසබ්දයන්ගෙන් ඉන්නේ බලාපොරොත්තු තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. නමුත් වර්තමාන තත්ත්වයක ගත්තොත් එහෙම බොහොම සුළු පිළිසරට විතරයි ලංකාවේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුළුවන්. දැන් අනිත් පිළිසර මොකද වෙන්නේ? හැමෝම තමන්ට පුළුවන් විදිහට මොකක් හරි කරගන්න විදිහ තමයි දැනට තියෙන්නේ. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ නොදැනට බලාපොරොත්තු වෙන අලුත් පරිසරයේ අලුත් රටේ මොකක්ද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරි වෙන අයට ඔයාලට වැඩ පිළිවෙලක් කරනවා. සියලු දෙනාගේම අවසරයි මම පසුව මගේ අදහස් දැක්වීම වලට යන්නම් මේ ප්‍රශ්න ටිකට පිළිතුරු දීලා. පළවෙනි එක අපි අධ්‍යාපනය ගන්නේ දැනුම දීම ඉගෙනීමේ ක්‍රියාවලියක් ලෙස පමණක් නෙවෙයි. අපි හිතනවා අධ්‍යාපනය අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රධානම කොටස. ඒයි අපිට වර්ග කිලෝමීටර් 65610ක භූමියක් තිබෙනවා. ජනගහනය මිලියන 21ක් ඉන්නවා. ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටරයක 343 දෙනෙක් ජීවත් වෙනවා. ඒ කියන්නේ විශාල ජනගණනත්වයක් තිබෙන රටක්. ඒ වගේම අපි අපේ රට ගැන ආඩම්බරයි. අපි අපේ රට ගැන සතුටු වෙනවා. එහෙත් අපිට විශාල වාණිජ සම්පත් හිග රටක්. අපිට තෙල් සම්පත නැහැ, අපිට ගෑස් සම්පත නැහැ, අපිට රත්තරන් නිදි නැහැ, අපිට තුත්තනායකම් නිදි නැහැ, අපිට ගල් අඟුරු නිදි නැහැ. ආඩම්බර වෙන ගමම් මම කියන්නේ. එහෙමනම් අපේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත. අපේ රටේ ආර්ථිකයේ ඉදිරියට ගෙන යාම සඳහා පවතින්නේ මේ මානව සම්පත මොනතරම් ප්‍රමාණයකින් අපි දියුණු කරන්න සමත්ද නැද්ද කියන සාධකය මත. මානව සම්පත දියුණු කරනකොට කරුණු තුනක් බලපානවා. එක අධ්‍යාපනය, දෙක සෞඛ්‍යය, තුන ක්‍රීඩාව. මේ හරහා තමයි දියුණු මානව සම්පතක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා අපේ සංවර්ධන උපාය මාර්ගයේම කොටසක් තමයි අධ්‍යාපනය. මොකද මානව සම්පත දියුණු කිරීම හරහා පමණයි අපිට ආර්ථික සංවර්ධනය අත්පත් කරගත හැකි වන්නේ. අධ්‍යාපනය ඇති වී තිබෙන තත්ත්වය ගත්තොත් අද ආසන්න වශයෙන් ගත්තොත් පළවෙනි වසරට 3,30,000ක් ඇතුළත් වෙනවා. සාමාන්‍ය පෙළ යන්න කලින් 38,000ක් පාසල් අතර යනවා. දැන් ප්‍රශ්නේ හැවුවේ උසස් පෙළ පාස් වෙන අයගේ. නේද? හැබැයි ප්‍රශ්නේ තිබෙනවා 3,30,000 පළවෙනි පන්තියට ඇතුළත් වෙනකොට 38,000 පාසල් අතර යනවා. ආසන්න වශයෙන් ගත්තොත් 12%. ඊට සාමාන්‍ය පෙළෙන් තව විශාල පංගුවක් හැලෙනවා. උසස් පෙළේ විශාල පංගුවක් ලැබෙනවා. විශ්වවිද්‍යාල 28%ක් යනවා. 28,000ක් යනවා. ආසන්න වශයෙන් ගත්තොත් 8%ක්. දැන් පළවෙනි පන්තිය අධ්‍යාපන දොරටුවට ප්‍රවිෂ්ඨ වෙන අය තෘතීක අධ්‍යාපන උපාධියක් සහිතව ඒ අධ්‍යාපන දොරටුවෙන් ඉන්නේ 108යි. ඒ කිසිසේත්ම අපි වෙන රටකට යෝග්‍ය ප්‍රතිශතයක් නෙවෙයි. ඒ නිසා අපි අරමුණ බවට පත් වෙන්නේ අධ්‍යාපන දොරටුවට ප්‍රවිෂ්ඨ වෙන හැම දරුවෙක්ම එම දොරටුවේ යලි එළියට ආ යුතු වන්නේ එක්කෝ අධ්‍යාපන ශාස්ත්‍රයේ දැනුමක් තිබෙන උපාධිධාරියෙක් එක්කෝ වෘත්තීය නිපුණතාවයේ සහිත වෘත්තීය වේදිකේ බවට පත් කරනවා. මේක තමයි අපේක්ෂාව. ඒතකොට ප්‍රශ්නයක් එනවා එච්චර ප්‍රමාණයට අධ්‍යාපන දෙන්න ඔයගොල්ලෝ ගාව මුදල් තිබෙනවද? ඒ තරම් ආයෝජනයක් කළ හැකිද? දැන් ලෝකයේ සාමාන්‍යයෙන් යුනිසෙෆ් ආයතන පිළි අරගෙන තිබෙනවා අධ්‍යාපන වෙනුවෙන් ආසන්න වශයෙන් දළ ජාතික නිෂ්පාදිතයින් 6%ක්වත් වෙන් කළ යුතුයි කියලා. ඒ සංකල්පයත් නිකන් ආව නෙවෙයි. ඒක නිකන් කාටද ඇයි ඒක 7 උන්නේ නැත්තේ? ඇයි ඒක 5 උන්නේ නැත්තේ? ඒක 6ක් උනේ. ඒකත් නිකන් ගොඩ නැගුණු සංකල්පයක් නෙවෙයි. ලෝකයේ දැනුම වේගයෙන් සංවර්ධනය වෙනවා. ඒ ලෝකයේ දැනුම වේගයෙන් සංවර්ධනය වෙන දැනුම
අපි වෙනි පරිදියේ පීටි රාජ්‍යං උකහා ගන්න නම් අඩුම තරමේ අධ්‍යාපනයේ දළ ජාතික නිෂ්පාදනය 6%ක්වත් වෙන් කළ යුතුයි. එහෙම වන් කරේ නැත්නම් ලෝකේ සිද්ධ වෙන නව දැනුම උකහා නොගන්නා ලද පුරවැසියෙක් ලංකාවේ බිහි වෙනවා. ඒ පුරවැසියා ලෝකේ ශ්‍රම වෙනද පොළට අදාළ නොවන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අවම 6%ක්වත් දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන් කළ යුතුයි කියලා මතයක් තිබෙන්නේ. එhmenan පළමු කොටම අපි ඒ සඳහා 6% වෙන් කරන්න සූදානම්. ඊළඟ ප්‍රශ්නේ තමයි ආණ්ඩුවේ ආදායමම දළ ජාතික නිෂ්පාදනයෙන් 15%යි. මේ 15න් 6ක් දෙන්නේ කොහොමද අධ්‍යාපනයට? මේක ඊළඟ තරකේ. හැබැයි අපි දන්නවා ආදායම දළ ජාතික නිෂ්පාදනයෙන් 15%ක් වුණාට ආණ්ඩුවේ වියදම දළ ජාතික නිෂ්පාදනයෙන් 28%යි. නවිස 28ක් දළ ජාතික නිෂ්පාදන ප්‍රතිශතයකට ආණ්ඩුව වියදම් කරනවා. ඒක ඇතුළේ තමයි 1.8ක් දෙකට අඩු ප්‍රමාණයක් අධ්‍යයන සඳහා වෙන් කරන්නේ. එතන සහතික වශයෙන් 6% වෙන් කළ හැකියි. ඒ නිසා අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙන මූල්‍යම සම්පත ලබා දීමෙන් පමණයි භෞතික සහ මානව සම්පත් සංවර්ධනය කළ හැකි වන්නේ. ඒ නිසා අවුරුදු 5ක් ඇතුළත අපේ ඉලක්කය බවට පත් වෙන්නේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන සෑම දරුවෙක්ම වෘත්තීය නිපුණතාවය සහිතව හෝ උපාධිය සහිතව අධ්‍යාපන දොරටුවෙන් එළියට ගැනීම තමයි අපේ සැලැස්ම. මේ සැලැස්ම ඉටු කර හැකි. එතකොට උසස් පෙළින් හැලෙන දරු පරම්පරාවක් ඉතුරු වෙන්නේ නැහැ. අද ඒක ප්‍රශ්නයක්. උසස් පෙළින් හැලෙන විශාල දරු පරම්පරාවක් ඉතුරු වීම එදාට උසස් පෙළින් හැලෙන දරු පරම්පරාවක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද අපේ සංවර්ධන උපාය මාර්ගයම තමයි අධ්‍යාපනය. ඒතර ආණ්ඩු ප්‍රමුඛතාවය. දැන් අපිට සල්ලි ප්‍රශ්නේ තියෙනවා. ඒක ඇත්ත. හැබැයි අපි සල්ලි බාස්කට් එකකට දාලා ප්‍රශ්න බාස්කට් එකට දැම්මු. ප්‍රශ්න බාස්කට් එකේ තියෙන සියලු ප්‍රශ්න විසඳන්න මුදල් බාස්කට් එකේ මුදල් මදි. එහෙනම් අපි කළ යුතු වන්නේ කුමක්ද? ප්‍රශ්න බාස්කට් එකේ තියෙන ප්‍රමුඛතාවයන් ඉදිරියට ගැනීම. එහෙම තමයි යුද්ධය ඉදිරියට ආවේ. කවුරුවත් යුද්ධ කරන වෙලාවේදී ගුවන් හමුදාව කිව්වහම මිග් ප්‍රහාරක යාන අවශ්‍යයි කියලා. මිග් ප්‍රහාරක යාන ගෙනත් නොදී හිටියේ නේ. නේද? මිග් ප්‍රහාරක යාන 4ක් ගෙනාවා. ඩොලර් මිලියන 7යි ඇත්ත වටිනාකම ඩොලර් මිලියන 14ක් දීලා. ප්‍රශ්නයක් උනේ නේ. අලිමංකඩ කඩා වැටුණට පස්සේ විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ වෙලාවේ හමුදාව විසින් ඉල්ලා හිටියා මල්ටි බැරල් අර ඒ ප්‍රහාර කවි ඉල්ලා හිටියා. ඒ වෙලාවේ චන්ද්‍රිකාගේ රජය ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. පාකිස්තානු රජයෙන් ඒක අරන් දුන්නා. ද ප්‍රමුඛතාවයන් ඉදිරියට එනකොට මුදල් සොයාගත හැකියි. ඒ නිසා අපේ අධ්‍යාපනය තමයි අපේ සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රමුඛතම කොටස. එවැනි අධ්‍යාපන ප්‍රතිපත්තියක මා හිතන්නේ නැහැ. උසස් පෙළින් සාමාන්‍ය පෙළට කලින් දරුවෝ පාසලෙන් ඉවත් වෙන ආර්ථිකයක් නිර්මාණය වෙවි කියලා විශ්වාස කරන්නේ. දැනට ප්‍රශ්න අදාළ වුණාට ඒ මොහොතේදී අදාළ නොවන ප්‍රශ්න බෝඩ් එකපත් වේ කියන දැඩි විශ්වාසයක් අපි සතු තිබෙනවා. මම හිතනවා ඔබට සතුටුදායක උත්තරයක් ලැබුණා කියලා. ඊළඟට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ නුවන් ඔබටයි. ඔබ ඔතනම රැඳී සිටින්න මයික්‍රොෆෝනය ඔබ වෙත ලබා දීමට අපේ කටයුතු සලස්වන්න. right. මගේ ප්‍රශ්න තමයි අපි දැන් මේ විදිහට ඔබ කලින් කිව්වා වගේ දැන් විශ්වවිද්‍යාල වලින් හරි පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් හරි තාක්ෂණික ආයතන වලින් කොහොම හරි රැකියාව වලට තරුණයෝ වෙනවා. ආවට පස්සේ මේ තරුණයෝ රැකියාව කරන්න පටන් ගත්තට පස්සේ අධික පීඩනයකින් තමයි මේ රැකියාව කරන්නේ. දැන් සමහරවිට ගෙවල් වල ඉඳන් රැකියාව කරන කට්ටිය බෝඩින් කාර්යවල. උදේ යනවා ඉන්නේ රැ. ඊට පස්සේ සමහරවිට දැන් අපි වගේ දැන් අපි ගම් වලින් ඇවිල්ලා අපි කොළඹ රැකියාවල් කරනවා. එතකොට සමහරවිට අපි මල කියනවා ඔක තමල කාලා ගෙදර වරෙන් කියලා. ඒ කියන්නේ අපිට ඒගොල්ලොත් එක්ක ඉන්න කාලයක් නෑ. ඒ වගේම අපි ආදරය කරන කෙනෙක් එක්ක ඉන්න කාලයක් නෑ. ඒතකොට මේ ප්‍රශ්නෙට කියන්නේ රැකියාවල් ලැබුණටම බෑ. සමහරවිට මේ රැකියාවල් කරන්න ඒගොල්ලන්ට නිදහසේ රැකියාව කරන්න තරුණයට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට ඔබ සහ ඔබේ ව්‍යාපාරයේ මෙරටේ බලය ගත්ත දවසක ඔබ දෙන විසඳුම මොකද්ද? අතර මෙතන සමහර සමාජ ප්‍රශ්නත් ආර්ථික ප්‍රශ්නයක් එකට ගැට ගැසලා තියෙන ප්‍රශ්නයක්. ඒක ආර්ථිකයේම තලයේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි සමාජීය ප්‍රශ්නයක් බවටත් පත් වෙලා තිබෙනවා.
එකක් අපේ රටේ මේ ආර්ථිකයේ ස්වභාවය. අපි ගත්තොත් ලෝකයේ සෑම රටක්ම මුහුණ දීපු ප්‍රශ්නයක් තිබෙනවා නාගරික ජනාවාසකරණ. ඒ ගම්වල ඉන්න ජනතාව ලක්ෂ ගණන් ගම් අත්හැරලා කොළඹට මේ නගරවලට කේන්ද්‍රගත වීම. උදාහරණයක් ගත්තොත් චීනයේ එක වාර්තාවක තිබෙනවා වසරකට ග්‍රාමීය චීන ජනයා ගම් අත්හැරලා මිලියන 100ක් නගරවලට කේන්ද්‍රගත වුණා කියලා. අදත් අපි සංහායි කලාපයේ බැලුවොත් සංහායි කලාපයේ ආසන්න වශයෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් 6800ක් පමණ වෙන්නේ. ජනගහනය මිලියන 24ක් ඉන්නේ. භූමිය ලංකාවෙන් 10න් පංගුවයි ජනගහනය ලංකාවට වඩා වැඩි. ඉතින් විශාල නාගරික ජනාවාසකරණ විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. හැබැයි අපිට මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. තාමත් අපේ රටේ ජනතාවගේ විශාල පංගුවක් ජීවත් වෙන්නේ ගම්වල. දැන් සිදු වී තිබෙන දේ තමයි ගම්වල ජීවත් වෙමින් රැකියාව සඳහා කොළඹට එනවා. මේක තමයි අපේ තියෙන ස්වභාවය. ඒ නිසා තමයි සිකුරාදා දිනේට වාහනවල තදබදේ වැඩි වෙන්නේ. ඒ නිසා තමයි දින 3ක නිවාඩුවක් ආවොත් තේ එකක් බොන්න කඩයක් නැතුව යන්නේ කොළඹ. මොකද ජනතාව ඉන්නේ ගමින්. එහෙනම් අපේ ආර්ථික උපාය මාර්ගය එක පැත්තකින් අපි සකස් කරන්න ඕන. දැන් මට අලුත්ම සංඛ්‍යා දත්ත මා ගාව නැහැ. පැරණි ටිකක් අවුරුදු 4කට 5කට පමණ පැරණි දත්තයක් මම මේ කියන්නේ. ඒකදී අපේ දල ජාතික නිෂ්පාදිතයන් 48%ක් දෙන්නේ බස්නාහිර පළාත. 4%යි දෙන්නේ උතුරු මැද පළාත. 9%යි දෙන්නේ වයඹ පළාත. 9%යි දෙන්නේ දකුණු පළාත. ඒ කියන්නේ අපේ තියෙන කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථිකයේ සංකල්පයන් එකක් ආර්ථික වර්ධනය, දෙක ආර්ථික ප්‍රසාරණය. අපේ ආර්ථිකයේ කොළඹ කේන්ද්‍ර කරගෙන තිබෙනවා ආර්ථිකයේ ප්‍රසාරණය වෙලා නැහැ. ඒ නිසා අපේ සැලැස්ම බවට පත් වෙන්නේ ග්‍රාමීය ජනතාව ගමේ තියලා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සහ ජීවන තත්ත්වය දියුණු ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සහ සමාජීය තත්ත්වය දියුණු කරන්නේ කොහොමද? ගමේ ජනතාව ගමේ ඉඳිමි. කරුණු දෙකයි සම්පූර්ණ කරන්න ඕන. එකක් ඊටා හොඳ දියුණු මාර්ග පද්ධතියක් හා දැනුම තොරතුරු වේගයෙන් ගලාගෙන යන sannivedana පද්ධතිය. හොඳ මාර්ග පද්ධතියක් තියෙනවා නගරයත් එක්ක ඒකාබද්ධ විය හැකි. ඒ වගේම නගරයට තමයි වේගයෙන් දැනුම එන්නේ. මේ නගරයට එන දැනුම වේගයෙන් දැනුම දත්ත තොරතුරු වේගයෙන් ගම වෙත ගලාගෙන යන sannivedana පද්ධතියක් ආර්ථිකය ගොඩනගා ගන්න ඕන කොතනද අපි ගමේ. ඒක එකක්. එතකොට මට හිතෙනවා තමන්ගේ නිවසේ සිට රැකියාව සඳහා යන අවස්ථාවක් අපි නිර්මාණය කළ යුතුයි. ඒක එකක්. මම එකකින් කියන්නේ නැහැ මුළුමනින්ම කොළඹ හිස් වෙනවා කියලා. වළක්වන්න බැරි විදිහටම අගනගරේ කේන්ද්‍ර කරගෙන ආර්ථික විශාල පංගුවක් රඳා පවතිනවා. නමුත් අපි ආර්ථිකය තල්ලු කරන්න ඕන පහළට. තල්ලු කරපුවා මෙතන තමයි උන්ට රැකියාව අවස්ථා නිර්මාණය වෙන්නේ. තමන්ගේ අනිකුත් සමාජ ජීවිතයත් ආරක්ෂා කරගැනීමේ රැකියාවකට යන තත්ත්වයක් නිර්මාණය කිරීම. දෙක. දෙවෙනි ප්‍රශ්නේ තමයි අද මේ රැකියාවේ කාලේ ඔබ විශාල පංගුවක් වැය කරනවා මගට. ඒක කිසිසේත්ම අපි පිළිගත නොහැකි පංගුව. උදාහරණයකට ගත්තොත් මාළඹේ ප්‍රදේශයෙන් කොළඹට ඇතුල් වෙනවා නම් පැයට සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 8යි. නුවර ප්‍රදේශයෙන් කොළඹට ඇතුල් නුවර පාර හරහා කොළඹට ඇතුල් වෙනකොට පැයට වේගය සාමාන්‍ය වේගය 8.2යි. ගාලුපාර පැත්තෙන් කොළඹට අවතීර්ණ වෙනවා නම් පැයට සාමාන්‍ය වේගය කිලෝමීටර් 9යි. එතකොට ආසන වශයෙන් ගත්තොත් කොළඹ නගරී වාහනයක වේගය සාමාන්‍යයෙන් ගත්තොත් 8යි. ඉතින් අපි හොයනවා කිලෝමීටර නේද 180ට 240ට දුවන වාහන හොයනවා. හැබැයි වාහන අරගෙන අපි කොළඹ නගරය යන්නේ පැයට කිලෝමීටර 8කටත් වඩා අඩු වේගයක් තමයි අපිට සාමාන්‍ය වේගය දීලා තිබෙන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් අද මහා මග රස්තියාදු වෙන්න සිදු වී තිබෙනවා. කොච්චරද කියනවනම් අපේ රටේ ආසන්න වශයෙන් ගත්තොත් වාහන තියෙනවා ලක්ෂ 73ක්. මෝටර් සයිකල් තියෙනවා ලක්ෂ 17ක්. ඒ කියන්නේ ඔක්කොම එකතු කරලා ලක්ෂ 90ක් තිබෙනවා. ඔව් ලක්ෂ 90ක් තිබෙනවා. ඒ විශාල මාර්ග තදබදයක් ඇති වී තිබෙනවා. නගර කේන්ද්‍ර කරගෙන විශාල පරිපාලන සේවන් දියත් කරන්න සිදු වී තිබෙනවා. ඒ නිසා මේ තදබදයක් මේ වාහන අපේ තියෙන මාර්ග මේ ප්‍රවාහන පද්ධතියේ තිබෙන කඩාවැටීමක් අපේ ජීවිතවල විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා මහා මග රස්තියාදු කරන්න. ඒකත් අපේ ජීවිතවල බලපෑමක් ඇති කරලා තියෙනවා. තුන්වෙනි කරුණ ගත්තොත් අපේ ව්‍යවසායකයන්ගේ තිබෙන මනෝභාවය. ගැන අපේ ව්‍යවසාය කියනකොට වඩා ව්‍යාපාරිකයන්.
ඒ කියන්නේ ඒක යම් ප්‍රමාණයකට තාමත් අපිට විශාල ධනවතුන් වෙන්න පුළුවන්. විශාල ආයෝජකයන් වෙන්න පුළුවන්. හැබැයි ඔහුගේ මනස සැලකිත ප්‍රමාණකින් වැඩවසම්වාදී මනසකින් කටයුතු කරන කණ්ඩායමක් ඉන්නේ. මොකද එහි පාරම්පරික හිමිකාරීත්වයෙන් ආපු ව්‍යාපාර තමයි යම් ප්‍රමාණයක තියෙන්නේ. එඳා නූතන තරුණයාගේ සිතුම් පැතුම් ආකල්ප සමග මේ ප්‍රාග්ධන හිමිකාරීත්වය සම්බන්ධ වෙලා නැහැ. ඒ වෙනුවට පොඩි අධිකාරී බලයක්, යටත් කරන බලයක්, ඕනෑම වෙලාවක නිරපැහැරිය හැකි කියන බලයක ස්වභාවයක් නිර්මාණය වී තිබෙනවා. අන්න ඒ කරුණු හේතු කොටගෙන ඊළඟ ප්‍රධානම කරුණ තමයි තමන්ගේ ජීවිතේ සංකීර්ණ වී තිබෙනවා. තමන්ට විශාල ආදායමක් අවශ්‍ය වී තිබෙනවා. ආදායම උපයා ගැනීම වෙනුවෙන් නියමිත පරිදි තමන්ට පැවරී තිබෙන වැඩ අටක කාලයට අමතරව වැඩි කාලයක් වැඩ කරන්න සිදු වී තිබෙනවා. සාමාන්‍ය ගත්තොත් රජයේ සේවකයෙක් බැලුවොත් ඔහුගේ පැය 8 වැඩ කරත් ඔහුට ලැබෙන වැටුප මුළුමනින්ම ණය හරහා කැපෙනවා. ණය වෙනුවෙන් කැපෙනවා. ඔහුට අනිත් වැටුප උපයා ගන්න සිදු වී තිබෙන්නේ අතිකාල. සමහර ඔබ වාර්තා බැලුවොත් මා දැක්ක අර දුම්රිය වැඩවර්ජන කාලේ දුම්රිය රීදුරුගේ වාර්තාවක් එළියට ආවා. ඒ වාර්තාව අනුව ගත්තම ඔහු මාසෙට නිකන් පැය 42ක් වගේ තමයි නිදාගෙන තියෙන්නේ. මා දන්නේ ඒ තරම ඕටි කරාද කියලා. නමුත් එහෙම වාර්තා. ඒ නිසා ඒකත් මේ ජීවිතේ කරකස කරන්න හේතු සාධක වී තිබෙනවා. ඒ නිසා අද අපිට හිමි වී තිබෙන ජීවිතේ කුමක්ද? ඊටමත් රළු ජීවන රිද්මයකට අපේ ජීවිතේ ගත වෙමින් තිබෙනවා. උදේ නැගිටිනවා, කෑම ටික හදනවා, කෑම පාර්සල එකතු කරගන්නවා, දුවගෙන බස් එකට නගිනවා, දුවගෙන කාර්යාලයට යනවා, ඒ දුවමින් යන්නේ. කාර්යාලේ වාඩි වෙනවා, නැවත වැඩ ටික ඉවර කරගන්නවා, දුවගෙන පාරට එනවා, ආයෙ දුවගෙන ගෙදර එනවා, රෑ 8 විතර ගෙදර එනවා, ප්‍රවෘත්ති ටිකක් බලනවා, ටෙලි නාට්‍ය භාගයක් බලනවා, කෑම කනවා, නිදා ගන්නවා. හෙටත් එහෙමයි. අතිශය කටෝර අමිහිරි ජීවන රිද්මයක් අපේ පුරවැසියන් ඉතුරු වෙ තිබෙනවා. එනිසා මේ ජීවන රිද්මට යම් ප්‍රමාණයකට ඇබ්බැහි වෙලා තිබෙනවා. අපේ අපේක්ෂාවම තමයි මේ ජීවන රිද්මේ බිඳින්න ඕන. මේක සුදුසු ජීවන රිද්මයක් නෙවෙයි. පැය 24ක් තිබෙනවා. පැය 24න් 8ක් වැඩ කරන්න, 8ක් විනෝද වෙන්න, 8ක් නිදා ගන්න. අවම වශයෙන්වත් නව ජීවන රිද්මයක් අපේ රට අවශ්‍යයි. මා හිතනවා අපි ඒ ගැන විශාල සැලකිල්ලක් කරමු. හිතන්නේ ඒක නිකම්ම නීති අනපනත් තරහ නෙවෙයි. අනිත් සියලු ශේස්ත්‍රයන්ගේ අත්පත් කරගන්න වෙනස්කම් හරහා තමයි අපි මේ තියෙන කටෝර රළු ජීවන රිද්මේ වෙනුවට යම් නිදහස්, යම් මානසික සුවයක් සහිත, යම් වින්දනයක් සහිත ජීවන රිද්මයක් අපේ රටේ පුරවැසියන්ට උරුම කරන්න පුළුවන්. ඒක මම හිතනවා සාධක ගණනාවක කරගන්න ප්‍රතිඵල සහ වැඩ මේ සාර්ථකත්වය හරහා විතරයි ඒක අත්පත් කරගන්න පුළුවන් වෙවි කියලා. ඒක අපි සැලකිලිමත් කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ ධනුෂි ඔබටයි. ධනුෂි සුබ සන්ධ්‍යාවක් වේවා හැමදෙනාටම. මට තියෙන ප්‍රශ්නේ තමයි අලුත් පරම්පරාව ගත්තොත් ඒගොල්ලන්ට තියෙන අවශ්‍යතාවයනුයි ඒගොල්ලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැප කරන විදිහ සහ අදහසේ සම්බන්ධයෙන් තියෙන ඒවා අතර සහ අපේ පැරණි පරම්පරාවේ මේ දිහා බලන ආකාරයේ අතර ලොකු පරස්පරයක් තියෙනවා, ඝට්ටනයක් තියෙනවා. ඒක කවදාවත් නැති කරන්න බැරි විදිහටම ඇවිල්ලා තියෙන ඝට්ටනයක්. ඒකට මේ වගේ අවස්ථාවක නව පරතරයේ අදහස් සමග වැඩ කරනවා නම් අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ජය ගන්න ඔබ සහෝදරය සහ සහෝදරත් එක්ක එකතු වෙලා ඉන්න වටේ පිරිසත් එක්ක මේ අභියෝගය ජය ගන්න තියෙන වැඩපිළිවෙල පිළිබඳ යම් අදහසක් පළ කරන්න පුළුවන්. ඔව් ඇත්ත මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ කොහොමත් වළක්වන්න බැරි විදිහටම පැරණි සමාජයේ ගති පැවතුම් ආකල්ප සිතුම් පැතුම් නව සමාජයට නිරන්තරයෙන් හොල්මන් කරනවා. ඒක මම හිතන්නේ ඒක මුළුමනින්ම බැහැර කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි. නමුත් අද සිදු වී තිබෙන දේ තමයි පැරණි සමාජයේ ආකල්ප ඒ දෘෂ්ටිවාදය සැලකිය යුතු ප්‍රමාණයකින් නව සමාජයක් නිර්මාණය කිරීම සඳහා බාධා කරමින් තිබෙනවා. අප හිතන්නේ ඒක පවතින්නේ සමාජීය දෘෂ්ටිවාදී තලයේම නෙවෙයි, ඒක දේශපාලන තලයේ. ඒ කියන්නේ අපේ රටේ දැන් මෙහෙම ගත්තොත් පැරණි තිබුණු යම් ඒ කියන්නේ ලෝකයේ සංවර්ධනය වෙමින් තිබෙන්නේ පැරණ සියල්ල ප්‍රතික්ෂේප කරමින් නෙවෙයි. එහි තියෙන සාධනීය දේ උකහා ගනිමින් නිසේධනීය දේ ප්‍රතික්ෂේප කරමින්
නව දෙයක් නිර්මාණය වීමෙන් තමයි මානව සංහතිය ගමන් කරලා තිබෙන්නේ. මානව සංහතිය ගමන් කරන්නේ මුළුමනින්ම පැරණි දේ බැහැර කරමින්. මුළුමනින්ම අලුත් දේ පමණක් උකහා ගනිමින් ගමන් කරන්නේ නැහැ. මානව සංහතිය ගමන් කර තිබෙන්නේම පැරණි දේට හිමි සාධනීය ලක්ෂණ උකහා ගනිමින්, නිෂේධනීය ලක්ෂණ ප්‍රතික්ෂේප කරමින් නව දේ උකහා ගනිමින් යන ගමන් මාර්ගයක තමයි මානවයා ගමන් කරමින් තිබෙන්නේ. ඒ හැම අවධියකදීම මේ දෙක අතර යම් ගැටුමක් නිර්මාණය වෙනවා. හැබැයි අපේ රටේ ගැටුම ප්‍රබල වී තිබෙනවා. මේකයි තියෙන ප්‍රශ්නේ. නැත්නම් මේක සාමාන්‍ය මානවයාගේ සංවර්ධනයේ විසින්ම පැරණි දේත් එක්ක නිරන්තරයෙන් ගැටුමක් එක තමයි අලුත් දේ නිර්මාණය වෙන්නේ. හැබැයි අද අපේ රටේ සිද්ධ වී තිබෙන්නේ එය නෙවෙයි. අද අපේ රට මුහුණ දී තිබෙන දේ තමයි පැරණි දේට දේශපාලන ආරෝපණය කරලා තිබෙනවා. ඒ දේශපාලනය තමයි අපේ එකම කියන එක. ඒකට එරෙහි වීම අපේ එකමට ප්‍රතික්ෂේප වීම. ඒකට එරෙහිව කතා කිරීම. ඒකට එරෙහිව කතා කිරීම කඩාකප්පල්කාරීත්වය. මේ සමාජයේ තියෙන වචන ගත්තොත්. ඒකට එරෙහිව හඬ නැගීම නේද? පැරණි දෙයට ගරු නොකිරීම. වැනි දේශපාලන විභේදනයක් හදලා තියෙනවා. මොකද ඒ ප්‍රබල දේශපාලන කඳවුරක් අතීත කාමීත්වය තමයි ඔවුන්ගේ මුළු දේශපාලන බවට පත් කරන් තිබෙන්නේ. ඒ තමයි සමාජයේ පුරාම පැතිරලා තිබෙන්නේ. ඔවුන් අතීත කාමයේ මතම තමයි ඔවුන්ගේ දේශපාලන, ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්, ඔවුන්ගේ කතා විලාසය, ඔවුන්ගේ කතාවක අඩංගුව මේ සියල්ල ගත්තොත් ඔවුන්ගේ පුද්ගලික චර්යාව නෙවෙයි. ඔවුන් දේශපාලනේ පෙන්වන චර්යාවන් ඒ ඔක්කොම නියෝජනය කරන්නේ නේද? පොඩි කෑල්ලක් අතේ තියාගන්න එක, තෙන්ටනකන් නේද? මණික් කටුව දක්වා විශාල නූල් පොදියක් ගැට ගහන් ඉන්න එක, මේ ඇඟිලි පහම පිරෙන නවරංග මොනවද නවරත්නද කොයිද මුදුපර පළඳවන් ඉන්න එක, මේ ඔක්කොගෙන් පෙන්වු කරන්නේ මොකද්ද? ඒගොල්ලෝගේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් කරන් තිබෙන මේ අතීත කාමීත්වය. ඒක මත තමයි ඒගොල්ලන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය නිර්මාණය කරලා තිබෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ ගැටුම අද අපේ රටේ තීව්‍ර වී තිබෙන්නේ. ඉතින් අපි නියෝජනය කරන්නේ ඒ අතීත කාමී දේශපාලන දෘෂ්ටිවාදය නෙවෙයි. අපි නියෝජනය කරන්නේ අනාගතය සඳහා අවශ්‍ය වෙන දේශපාලන දෘෂ්ටිවාදය මානවයාගේ අලුත් ආකල්පය තමයි අපි නියෝජනය කරන්නේ. ඒ නිසා එවැනි සමාජයක් ඇතුලේ ඒ ගැටීම ඇතිවීමට තියෙන එක ඉතා අවමයි. මා කියන්නේ ගැටීම් ප්‍රතික්ෂේප වෙනවා කියලා. ලෝකේ යන්නෙම පැරණි දේ සහ අලුත් දේ අතර ගැටුමක් නිර්මාණය වෙනවා. හැබැයි අපේ රටේ ප්‍රබල වී තිබෙන්නේ යම් දේශපාලන කඳුරක ප්‍රධානම දෘෂ්ටිවාදය බවට පත් කරන් තිබෙනවා මේ අතීත කාමීත්වය. ඒ හරහා තමයි මේ සමාජයේ මේ ගැටුම නිර්මාණය වී තිබෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. මා හිතනවා මේකට ආර්ථිකයේ, සමාජයේ, අධ්‍යාපනයේ, සංස්කෘතියේ, සාහිත්‍යයේ, කලාවේ කරගන ලද මහා සාකච්ඡාවක් සහ පරිවර්තනයක් කරා විතරයි මේ දෘෂ්ටිවාදයට එරෙහිව ඒ ගොඩනගා තිබෙන මතයන් පරාජයට පත් කළ හැකි වෙන්නේ කියලා අප විශ්වාස කරනවා. එසේනම් මම ප්‍රශ්න ඉදිරිපත් කරන්නම් ඔබ වෙනුවෙන්. ඔබට යොමු වෙන ප්‍රශ්නය තමයි මිනිසාට ආයාමවල ලෙස සිදුවන දේශගුණ විපර්යාස අප රට තුළ ද්‍රාන්තතරවත් වාර්තා වෙනවා. ඒවට මුහුණ දෙන්නත් මේ තත්ත්වයන් වළකා ගන්න ඔබට තිබෙන වැඩපිළිවෙල කුමක්ද? ඇත්තටම ටිකක් සංවේදී වගේම ටිකක් පළල් විෂයක්. පසුගියදා අපි උඩවලවේදී අපේ පරිසර ප්‍රඥප්තිය අපි ඉදිරිපත් කරනු ලැබුවා. මොකද මිනිසා නිරන්තරයෙන් මේ ස්වභාව ධර්මයත් එක්ක ගැටෙමින් තමයි ඉදිරියට යමින් තිබෙන්නේ. හැබැයි මේ මිනිසාගේ ස්වභාව ධර්මයත් එක්ක සිදුවන ගැටුම ඒකේ තුලනේ අපි ආරක්ෂා කරගන්න අසමත් වීම හේතු කොටගෙන ඒ විශාල අනතුරු දක්වා නිර්මාණය වී තිබෙනවා. උදාහරණයකට ගත්තොත් අපි පාසල් යන අවධියේදී අපි අපේ රට ගැන ඉගෙන ගත්තේ විශාල ගම් වතුර නැති, නියගේ නැති, නායාම් නැති නේද සුන්දර රාජ්‍යයක් ලෙස අපේ රට අපි ඉගෙන ගත්තා. හැබැයි අද අපි හිතුවේ නෑ අපි පොඩි කාලේ ඉගෙන ගන්න එක අපේ ජීවිත කාලේ අනිත් පැත්ත සිද්ධ වෙයි කියලා. ඒක එක පරම්පරාවක් ඇතුළේ මේක වෙනවා. නායාම් නැති රට, නායාම් ඇති රටක් බවට පත් වී තිබෙනවා. නියගේ නැති වූ රට, නියගේ ඇති වෙන රටක් බවට පත් වී තිබෙනවා. ගම් වතුර අහම්බෙන්නේ ඉස්සර දශකයකට වඩා සැරයක්. සාමාන්‍යයෙන් තිබුණේ අවුරුදු 10කට සැරයක් ගම් වතුර එනවා වගේ මතයක් ලංකාවේ ගොඩ නැගී තිබුණේ. හැබැයි ඒ වෙනුවට වාර්ෂිකව එක වර්ෂෙත් අවස්ථා ගණනාවකදීම ගම් වතුර නිර්මාණය වෙන රටක් ඇති වී තිබෙනවා. ඒ වගේම මග 2015 ජනවාරි මාසයේ ඉඳන් 2017 ඔක්තෝබර් දක්වා ඒ මාසෙක කිපි ඇතුළත අපේ රටේ අලින් 384 දෙනෙක් ඝාතනය වී තිබෙනවා. අලි. සාමාන්‍ය ප්‍රතිශතය ගත්තොත් අලි විසින් එක මිනිසෙක් ඝාතනය කරනකොට මිනිස්සු විසින් අලි 3 දෙනෙක් ඝාතනය කරලා තිබෙනවා.
කියන්නේ 1:3 අනුපාතයෙන් තමයි මේක ගමන් කරමින් තිබෙන්නේ. ඒ වගේම ගත්තොත් සාමාන්‍ය ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් ගන්න බැරි වී තිබෙනවා. උතුරුමැද වගේ පළාත් උතුරුමැද සහ තදාසන්න පළාත් ගත්තොත් විශාල ලෙස වකුගඩු රෝගයට ගොදුරු වෙච්ච පළාත් බවට පත් වී තිබෙනවා. අපේ පස විශාල වස විස පිරිච්ච පසක් බවට පත් වී තිබෙනවා. අපේ පසේ විශාල පාංශු කාදනය සිදු වී තිබෙනවා. අපේ ගංගා මධ්‍ය කඳුකරෙන් රූරා ගලන ගංගා 103ක් තිබෙනවා. ඒ සියලු ගංගාවල පෝෂක ප්‍රදේශ හානි කරලා තිබෙනවා. ඒ වගේම අපිට වැව් 32000ක් තිබුණා. 32000න් 14000ක් ඉතුරු වී තිබෙනවා. 12000ක් අභාවයට යමින් තිබෙනවා. ඒ කියන්නේ 14000න් 12000ක් අභාවයට යමින් තිබෙනවා. අපේ වැව් තාවුළු මුනින්ම එලි කරලා තිබෙනවා. ඒ නිසා අද සිදු වී තිබෙන්නේ තමයි මාසයක් වහිනකොට නියගේ මාසයක් පායනකොට නියගේ ඇති වෙන සති දෙකක් වහිනකොට ගම් වතුර සහ නායාම් ඇති වෙන රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. උණු කඳු කඩා වැටෙන රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. ලෝකයේ තිබෙන සායනික අපදරල් වෙනත් ගොඩ බහන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. අපිට ඉස්සර මතකයි කොළඹ හරහා කඩුගන්නාව නගිනකොට කඩුගන්නාව හරහා නුවර යනකොට අපිට රූරා ගලන ජල සද්දයක් පළගැටියන්ගේ සද්දයක් අඩ අඳුරත් කන් අගුල් වැටීමත් තමයි අපිට කඩුගන්නාවේ තිබුණු දර්ශනේ. අද ආ දර්ශන අපිට අයින් වෙලා තියෙනවා. වැල්ලවායි ඉඳන් බණ්ඩාරවල නගිනකොට අපිට ඇහුණු රූරා ගලන ජල කඳ ඇඳිරියේ පළගැටියන්ගේ සද්දේ කන් අගුල් වැටීම මනරම් දර්ශනය. අද අපිට ඒ දර්ශන අහිමි වී තිබෙනවා. ඒ නිසා මා හිතන්නේ අපේ රටේ මේ පාලකයන් විසින් කරලාද විශාලතම විනාශය සිදු කර තිබෙන්නේ පරිසරයට. ඒ ආර්ථිකයටත් වඩා ඇති කර තිබෙන විනාශය අතිශය බරපතලයි අපේ පරිසර පද්ධතිය ඇති කර තිබෙන විනාශය. මා කියන්නේ ආර්ථිකයේ තරම් අධ්‍යාපනයේ තරම් වේගයෙන් මේක යලි යථාවත් කරන්න බෑ. අඩුම තරමේ යලි අපේ පරිසර පද්ධතිය යථාවත් කිරීම සඳහා වසර 30කටවත් වඩා වැඩි කාලයක් යනවා. මට මේ ළඟදී මහාචාර්යවරයෙක් හම්බුණා. එතුමාගෙන් මා සාකච්ඡාවෙන් තේරුම් ගත්ත දේ තමයි අපේ පසේ සාරවත්ම ප්‍රදේශය තියෙන්නේ සෙන්ටිමීටර 15යි. ඒක තමයි සුද්ධ දීමින් තියෙන්නේ. ඒක තමයි තෙතමනේ රඳාපවතින්නේ. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? මේක සියල්ලම පාංශු කාදනය වෙලා තිබෙනවා. එතුමා මට කිව් පරිදි එතුමා කිව්දී පසක අඟලක් වැවෙන්න අවුරුදු 300ක් යනවා කිව්වා. පසක අඟලක් වැවෙන්න අවුරුදු 300ක් යනවා. අපේ අඟලක් වැහි දෙකට හොදාගෙන යනවා. මොකද සිදුවී තිබෙන්නේ? නිසා පාංශු කාදනය අද අපේ රටේ පරිසර පද්ධති කරේ පරිසර ශාස්ත්‍ර කරේ වැඩි අවධානයක් යොමු කරන ශාස්ත්‍ර බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ සියල්ල සම්පීර්ණ කරලා මා හිතන්නේ නෑ ලෝක පරිමාණයෙන් අපි මුහුණ දී තිබෙන පරිසර ප්‍රශ්නයට පමණක් මේකෙන් පමණක් ඒක විසඳිත ඒක ගෝලීය සාකච්ඡා ගෝලීය සංසදයන් ගෝලීය තීන්දුව తీරන ගත යුතු දෙයක්. හැබැයි ඒකේ අපිට පවරී තිබෙන පංගුව ආරක්ෂා කිරීම සඳහා අපි තාමත් හොඳ දියුණු විද්‍යාත්මක පරිසර ප්‍රතිපත්තියක් අපි එලි දක්වලා සිටිනවා. මොකද අපි හිතනවා මේ වෙලාවේ අපි මේ පරිසරයත් එක්ක ගැටෙනවා තමයි මේ නිශ්චිත මොහොතේ ඒ අපේ ගැටුම. හැබැයි මේ පරිසරය ආරක්ෂා කර දීම මම හිතන්නේ මේ මොහොතේ ජීවත් වෙන හැම પરම්පරාවකම වගකීමක් අනාගත પરම්පරාව වෙනුවෙන් මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර දීම. ඒ නිසා අපි විශාල අවධානයක් මේ පරිසර පද්ධතිය කෙරෙහි මම හිතන ගොඩාක් පැහැදිලි කරන්න ගියොත් මම කිටින් කියන්නේ නේද? පරිසර පද්ධතිය කෙරෙහි අපි අවධානය යොමු කරලා තිබෙනවා. ලැබෙනවා දිශාන් මදුශංක ඔබට. අද සහෝදරයා මගේ ප්‍රශ්නය තමයි රැකියාව ප්‍රශ්නය වගේම අද තරුණයන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි විවාහ ජීවිතයට එළඹීම සම්බන්ධ අයිතිය. එතකොට විවාහ ජීවිතයකට එළඹීම සෑහෙන ප්‍රමාදයකට ලක්වීම වලට අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සැලකිය යුතු කාලයක් යනවා. මේ සමාජ ක්‍රමය අපිට නිවැරදි ගයක් හදාගන්න ඕනේ, කාර්යයක් තියෙන්න ඕනේ. එවැනි සමාජ නිර්මිතයන් ගණනාවක් නිර්මාණය කරලා දීලා තිබෙනවා. එතකොට විවාහය සම්බන්ධ විශාල සංස්කෘතියක් තියෙනවා මාධ්‍යමකින් නිර්මාණය කරලා තියෙන. ඔබතුමා කොහොමද මේ විවාහයට ඇතුළත් වීම ප්‍රමාදය වීම සම්බන්ධව දකින්නේ? ඔව් ඒක මෙහෙම ඒ කියන්නේ දැන් ගත්තොත් දැන් අපේ රටේ විවාහය සඳහා සාමාන්‍ය සුදුසුකම මොකද්ද? ඒ තරුණයා සහ තරුණිය අතර බැඳීම, විශ්වාසය, ලෙන්ගතුකම. හැබැයි ඒවා පරයා උඩට ඇවිල්ලා තිබෙන කුමක්ද? ස්ථාවර රැකියාවක්, නිවාසයක්, වාහනයක්. ඒ මත තමයි රැකියාව මේ විවාහයක් මූලික සාධකය. ඉස්සර නම් පොරොන්දම් දැන් ටිකක් අඩුයි මං හිතන්නේ නේද? ඉස්සර මූලික සාධක පොරොන්දම් බවට පත් වෙලා තියෙනවා. දැන් මූලික සාධක රැකියාව, නිවාසයක් සහ වාහනය. ඒ වගේම තව සාධකයක් බවට පත් වී තිබෙනවා වෘත්තීන් සඳහා තිබෙන සමාජ ගරුත්වය. මේකත් ප්‍රධාන ප්‍රශ්නයක්. ඔබ බැලුවොත් ලංකාදීපේ මංගල කිංකිණි තීරය බැලුවොත් ඒ මංගල කිංකිණි තීරය බලපුවම තේරුම් ගන්න පුළුවන්
විවාහයන් සඳහා කවර කණ්ඩායම්ද හොයන්නේ? නේද? අවුරුදු 40 වුවද නේද? ඒ තරමට වයස නොපෙනෙන රූමත් දියණියට නේද? කවුද වෛද්‍යවරයෙක් නේද? මව විසින් සොයයි. නැත්නම් ඉංජිනේරුවෙක්, නැත්නම් කළමනාකරුවෙක්, නැත්නම් වතු අධිකාරිවරයෙක් නේද? හැබැයි කොතනකවත් දැකලා තිබෙනවාද යලමහ දෙකන්න ඉතා හොඳින් වගා කරන නේද? වී මෙට්‍රික් ටොන් 7-8ක් කන්නකට ගෙදරට ගේන ඇඹිලි පිටියේ ඉන්න පුතුට නේද? රූමත් දියණියක් මව සොයයි. දැකලා දෙනකොට දැම්මොත් එක ලියුමක් එන්නේ. හරිද? නෑ ඒ කියන්නේ මොකද සිද්ධ වී තිබෙන්නේ මේ සමාජයේ වෘත්තීමය සඳහා තිබෙන සමාජ ගරුත්වය සහ වටිනාකම විශාල ලෙස මේ විවාහයන් ප්‍රමාද වෙන්න හේතු සාධක. ග්‍රාමීය විශේෂයෙන් ග්‍රාමීය වශයෙන් ගත්තොත් දීවර ජනතාවගේ ගොවි ජනතාව වෘත්තීය දීවරේ බවට පත් වුණු වෘත්තීය ගොවියෙක් බවට පත් වුණු නේද? සාමාන්‍ය වෙනි සමාජ අඩු පිළිගැනීම සහිතව කියන වෘත්තීන් තිබෙනවා. අන්නේ වෘත්තීන් වලට මේක විශාල ලෙස බලපෑමක් ඇති කරලා තිබෙනවා. එහෙනම් තල දෙකක මම හිතනවා මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. ඒතකොට එහෙමනම් එකක් පළවෙනි එක තමයි අපි හිතනවා මේවා සියල්ල වෘත්තීන්. සමාජය පවතින්නේ වෛද්‍යවරු ඉංජිනේරු කළමනාකරුවන්ගෙන් නෙවෙයි. සමාජයකට මේ රියදුරු අවශ්‍යයි. සමාජයකට වඩු බාස්ලා අවශ්‍යයි. සමාජයට සැලොන් කෙනෙක් අවශ්‍යයි. සමාජයකට මේසන් බාස් කෙනෙක් අවශ්‍යයි. සමාජයට කුණු එකතු කරන්නෙක් අවශ්‍යයි. මේව තමයි පවතින්නේ. හැබැයි මේව පැවතුනට මොකද සිදු වී තිබෙන්නේ? මේවට යම් සමාජීය අගයන් ලබා දී තිබෙනවා. මා කියන්නේ කවදාවත් මේව සමාජීය වශයෙන් එක තැනකට ගේන්න පුළුවන් වේවි කියලා වටිනාකම් වලින්. හැබැයි මේ ලබා දී තින සමාජ අගයන් ඉතාමත් විශාල පරස්පරතාවයක් නිර්මාණය කොට තිබෙනවා. අන්නේ පරස්පරතාවෙන් මිදින්න නම් මේ සෑම රැකියාවක්ම වෘත්තීමය මට්ටමට ගෙන ආ යුතුයි. දැන් ඩෙන්මාර්ක් වගේ රටක් ගත්තොත් උදාහරණයක් කියන්නම්. ඩෙන්මාර්ක් වල සාමාන්‍යයෙන් ගත්තොත් හෙක්ටයාර 75ට වඩා අඩුවෙන් හරක් පට්ටියක් තියාගන්න බෑ. හරක් ඒ කියන්නේ ඩේරි ෆාම් එකක් තියාගන්න බෑ. ඒතකොට දැන් පවුලට දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් මොකද්ද කරන්න වෙන්නේ? ඒ කරන සම්ප්‍රදාය තමයි එක දරුවෙකුට ෆාම් එක බාර දෙන්නේ. අනිත් දරුවට වෙන වෘත්තියක් තෝරගන්න අවස්ථාව දෙන්නේ. අපේ නම් මොකද වෙන්නේ? ගොවිපොළ දෙකට කරලා දෙන්නටම දීලා දෙන්නටම එළිය රස්සා දෙකකුත් හොයාගන්න කියනවා. ඇයි? වෘත්තීමේ ලෙස ඒ ෆාම් එකක් කරන එක වටිනාකමක් නැති බවට පත් වී තිබෙන නිසා. ඒ නිසා අද විවාහයන් පිළිබඳ ප්‍රශ්නයේදී ඒ වෘත්තීන් සඳහා තිබෙන සමාජ පිළිගැනීම සහ සමාජ ගරුත්වයත් අපි යලි ස්ථානගත කළ යුතු තිබෙනවා එකක්. ඊළඟ තමයි ඇත්තටම සමහර දේ දැන් වාහන වගේව ගත්තාම ලෝකේ දැන් ලොකු ප්‍රවණතාවයක් ඇවිල්ලා තිබෙන්නේ පෞද්ගලික පරිහරණය අත්තරින් තිබෙන්නේ. පොදු ප්‍රවාහන කරේ තමයි ලෝකෙ දැන් අවධානය යොමු කරමින් තිබෙන්නේ. අපේ රටේ ගත්තොත් පොදු ප්‍රවාහන උපයෝග කරගෙන 52%යි. 48%ක්ම පෞද්ගලික ප්‍රවාහනය සඳහා හරහා තමයි තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාගෙන තිබෙන්නේ. ඒ නිසා අපේ රටේ සංස්කෘතියක් ගොඩනගී තිබෙනවා. සමහර අපි දැකලා තියෙන වාහන දැන් අදත් මම ටිකක් ප්‍රමාද වුණේ. සාමාන්‍ය සෙනසුරාදා දිනයට දැන් ට්‍රැෆික් වැඩි වෙන දිනයක් බවට පත් වී තිබෙනවා. හේතුව තමයි වාහනේ එළියට ගන්න සෙනසුරාදාට. ඒක නිකන් ආභරණයක් තත්ත්වයට. ඒක ඇවිල්ලා තමගේ ප්‍රවාහන අවශ්‍යතාවය සපුරා ගැනීම මෙවලමකට වඩා පොඩි සමාජ වටිනාකම් නිර්මාණය කිරීමේ මෙවලමක් බවට පත් වෙලා තිබෙනවා වාහනේ. ඒ නිසා නේද සෙනසුරාදාට අරන් වේගෙන් යන්නෙත් නැහැ නේද? ඉඳ හිටන ගන්න ඉතින් හිමින් එනකොට ඉතින් අපිත් පමා වෙනවා හරි. මම කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති නේද? ඒවා සමාජ වෙන තැන්. නිවාස ගත්තොත්. අත නිවාස ගත්තොත් මම ඒකේ නිවාස මේ වගේ මේ යන නිවාස ප්‍රතිපත්තියට අපි එකඟ නැහැ. අපේ රටේ භූමියෙන් ගත්තොත් භූමියෙන් 11%යි තියෙන වගාබිම් 11%යි තියෙන. වගාබිම් තිබෙන්නේ. විශාල භූමියක් අපිට නැහැ. මම කලින් කිව්වා. ඉතින් වගාබිම් 11%යි තියෙන්නේ. අපි මේ වගාබිම් 11%ක් ගෙවල් වලින් පුරවනවා. ආසන්න වශයෙන් ගත්තොත් වසරකට 1,80,000ක් විවාහ සිද්ධ වෙනවා. ඔව් 1,80,000කට ආසන්න ප්‍රමාණයක් විවාහ සිද්ධ වෙනවා. 1,60,000ක් 1,60,000ක් විවාහ සිද්ධ වෙනවා. 1,60,000න් ලක්ෂයකට පාරම්පරිකව ගේ හිමි වෙනවා. අපි උපකල්පනය කරමු. 60,000කට අලුතෙන් ගෙවල් ඕන වෙනවා. පර්චස් 10 ගාන යට කරොත් ලක්ෂ 6ක් පර්චස් යනවා ගෙවල් වලට. අවුරුදු 10ක් ගියොත් පර්චස් ලක්ෂ 60ක් වැය වෙනවා අපේ නිවාස වෙනුවෙන්. ඒක ආසන්න වශයෙන් ගත්තොත් අක්කර ලක්ෂ 20ක් වගේ. 180 ගත්තාම නේ. අක්කර ලක්ෂ 20ක් විතර වැය වෙනවා නිවාස වලට. ඒ නිසා අපි මේ නිවාස ප්‍රතිපත්තියත් වෙනස් කිරීම තමයි අපේ අභිප්‍රායය. මේ තැන තැන ගොඩනගෙන ওই ප්‍රේමදාසගේ සංකල්පයක සම්පූර්ණ වැරදි සංකල්පයක්. ඒ නිසා අපි ඉලක්කය තමයි
නිවාස ප්‍රතිපත්තිය රාජ්‍යයේ රජයේ විසින් දියත් කරලා දෙන කිසිදු නිවාස ව්‍යාපෘතියක් තනි නිවාස වෙන්න බෑ. ඒවා මහල් නිවාස සංකීර්ණ. කොහෙත් අපි ඇති කරන්නේ. මොකද මේ භූමියෙන් අපි උඩට යන්නේ නැතුව මේ භූමිය නිවස් වලට යට කරන්න බෑ. අන්නේ රජයේ විසින් ගොඩනගන නිවාස පද්ධතිය ඇතුලේ තමයි කෙනෙකුට නිවසක් මෙහිම කර ගැනීම හැකියාව තිබෙනවා. ලෝකේ ගොඩක් රටවල් වල ඉන්නේ දෙන්න නම් පවුලේ 3 දෙනා නම් පවුලේ 4 දෙනා නම් එයාට නිවාසයක් ලබා දෙනවා. ඒකයි නිවාසයක්ම අපි හැමදාමත් තියාගෙන එකම ගෙදර ජීවත් වෙන්න ඕන. ඒ සංස්කෘතිය වල චුට්ටක් අපි මිදෙන්න ඕනකම තිබෙනවා. අපේ සම්ප්‍රදාය. නමුත් ඒ වගේ මිදුනොත් අපි හිතනවා රාජ්‍ය නිවාස පද්ධතියක් නිර්මාණය කරන්න ඕන. අලුතෙන් නේද නිවාසයක් ඉල්ලන අයට නිවාසයක් ලබා දිය හැකි. ඒ නිවාස අවශ්‍ය නැතු වෙන තැනකට යන ඒ නිවාස තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් අපි නිර්මාණය කරන්න ඕනකම. ඒ නිසා රැකියාව, වාහනය, ඒ වගේම නිවාස සහ සමාජ ආකල්ප, වෘත්තීමේ ගරුත්වය, ඒ වගේම අපි අධ්‍යාපන රටාවේ තිබෙන ප්‍රමාදය. සාමාන්‍යයෙන් ගත්තොත් උසස් පෙළ ලියලා උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසෙ ලිව්වම ප්‍රතිඵල එන්නේ ජනවාරි මාසෙ. විශ්වවිද්‍යාලයට ගන්නේ තවත් මාස 12කට 13 විතර පස්සේ. සාමාන්‍ය උසස් පෙළ ලියපු ළමයෙක් විශ්වවිද්‍යාලයට යන්න මාස 17ක්වත් ගත වෙනවා. ඒක පිළිගත නොයුතු කාලයක්. අද මේ යුගයේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරලා ළමයි තෝරාගෙන විශ්වවිද්‍යාලවල බඳවා ගන්න මාස 17කට 14 17 වගේ කාලයක් ගත වෙනවා. මේ කාලය කිසිසේත්ම යෝග්‍ය කාලයක් නෙවෙයි. ඒ කාලය අඩු කිරීම අපේ සැලැස්මෙන් අපි යෝජනා කරලා තිබෙනවා. උසස් පෙළ ලියලා මාස 2ක් ඇතුළත දරුවෝ විශ්වවිද්‍යාලයට බඳවා ගන්න ඕන. මාස 2කට වඩා යුතු නැහැ. ඒ සඳහා දැන් තියෙන මේ පද්ධතිය වෙනස් කරන එක. ඒ සඳහා ඔයගොල්ලෝ දන්නවා මටත් වඩා වැඩි නේද? තාක්ෂණය උපයෝග කරගන්නේ කොහොමද? අපේ විභාග ක්‍රියාවලිය අපි වෙනස් කරන්නේ කොහොමද? මේ සාධක ඔක්කොම කල්පනා කරලා දරුවෙක් මාස 2කට වඩා උසස් අධ්‍යාපන ප්‍රවිෂ්ඨ වීම සඳහා දෙඩකට ලබා නොදී යුතුයි. මේ සියල්ල සම්පූර්ණ කරොත් විතරයි මට හිතෙන්නේ මේ අපේ විශාල ලෙස කාලේ අවුරුදු 28 සමහර කාන්තාව අපේ රටේ විශාල දරු සම්පත් හිගවීමේ ප්‍රශ්නයකට මේක මුහුණ දී තිබෙනවා. මොකද අවුරුදු 28න් 29න් සමහර කාන්තාව සහෝදරියන් නේද තරුණියන් අපේ රටේ විවාහ වෙන වයස ඒ විවාහ වෙන වයස ඉක්මා යන ලද වයසින් විවාහ වෙන්න සිදු වී තිබෙනවා. ඒ සමාජ අර්බුදයකට නිර්මාණය කොට තිබෙනවා. ඒ නිසා මම නැවත කියන්නේ මේවර එකින් එක පෙළ ගස්සලා අපිට ඕන නීතියක් ගේන්න පුළුවන් නේද? 24න් එහා බඳිනවා 24 කලින් බඳින්න ඕන කියලා. මොනවා? මොකද එහෙම සමහර එහෙම විසඳුම් නෙමෙයි මේ වගේ තියෙන්නේ. සමස්ත සමාජ ආර්ථික දේහීම කරගන්න ලද ප්‍රතිසංස්කරණ ඇතුලේ තමයි ඒ විවාහයන් වගේ දේවල් වලට දැන් මේ ගත වෙන කාලය බලක්වගත හැකි වන්නේ. වෝට් සනුවක් ලබාගෙන මීළඟට ප්‍රමුඛතාව ලබාගෙන ඉන්න ප්‍රශ්නය ඇත්තටම නිර්ණායක ප්‍රශ්නයක්. ඒ නිසා මම ඉදිරිපත් කරන්නම් එම ප්‍රශ්න ඔබතුමාට. හිතමු හෙට ඔබ රටේ නායකයා වුණා කියලා. ඔබට ලැබෙන රාජ්‍ය ආදායම ණය වාරිකයේ ගෙවා ගන්නත් මදි. ඔබේ රට ගොඩනගෙන සැලැස්මට අනුව පළවෙනි අවුරුද්දේ කෙටි කාලික පාය මාර්ග විදියට රාජ්‍ය ආදායම වැඩි කරන හැටි පහළ. ඒක තමයි අද අපේ රටේ මුණ තිතින් ප්‍රශ්නේ. 2018 මහ බැංකු වාර්තාව බලපුවාම රජයේ ආදායම බිලියන 1919 රජයේ ආදායම. ගෙවිය යුතු ණය පොලි වාරිකය බිලියන 2054යි. බිලියන 2054යි. ඒ කියන්නේ රාජ්‍ය ආදායම බිලියන 1919 රාජ්‍යයේ ණය පොලි වාරිකය බිලියන 2054යි. ඒ කියන්නේ භාණ්ඩාගාරයේ ගිණුමට ලැබෙන මුදල් ණය පොලි වාරිකයේ ගෙවන්නත් බිලියන 135ක් මදි. මෙතන තමයි අපි අර්බුදයට මුහුණ දී තිබෙන්නේ. ඒතර මේක මම හිතන්නේ කෙටි කාලීනව මේ අර්බුදෙන් ගොඩ එන්න බෑ. ඒ කියන්නේ අපි ආවා නේද? ඊළඟ නොවැම්බර් මාසයේ අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට මේ තත්ත්වය සමනය වෙන්නේ නැහැ. අපිට තිබෙන්නේ මේ ණය විශේෂයෙන් මෙතන තියෙන ණය අර්බුදය තමයි විශාල ලෙස බලපෑම් ඇති කරලා තිබෙන්නේ. මේ ණය අර්බුදයෙන් අපි ක්‍රමිකව ගෙවෙන්නේ කොහොමද? ඔකයි වැදගත්. මම දැක්ක කවුරු හරි ඇවිල්ලා කියනවා මම ආපු යට ණය ගෙවනවා. ඒවා කරන්න. ඒ බොරු. හරිද? අපිට තිබෙන්නේ මේ ණය අර්බුදයෙන් ක්‍රමිකව ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වූ සැලැස්මක්. එහෙම නැත්නම් ඒක අවුරුද්දකින් කළ යුතු සැලැස්මක් නෙවෙයි. හැබැයි ඒකේ අවුරුද්දට පංගුවක් තියෙනවා ඒකේ කරන්න. අවුරුද්දටත් ඒකේ කරන්න පංගුවක් තිබෙනවා. එක අපේ මේ වියදම් වැය ශීර්ෂ විශාල ප්‍රමාණයක් අපිට අඩු කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ. ජනාධිපතිවරයා ලෙස අපිව තෝරාපත් කරගත්තොත් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් අඩු කරන්න පුළුවන්. 90%කින් මතක තබා ගන්න. 10%ක් නෙමෙයි මගේ. 90%කින් මේ වැය ශීර්ෂ කප්පාදු කරන්න පුළුවන්.
මේක අනවශ්‍ය විශාල වැය ශීර්ෂයක්ද මේ වගේ රටක ජනාධිපතිවරයෙක් නඩත්තු වෙනුවෙන් මෙතරම් වියදමක් දැරිය යුතු නැහැ. සමහර දිනක වියදම කෝටි 7 ඉක්මවනවා. දිනක වියදම අතට බලන්න. එනිසා අනවශ්‍ය නාස්තිකාර වියදම් වැය ශීර්ෂ කප්පාදු කරන එක. විශේෂයෙන්ම മന്ത്രിවරුගේ විශ්‍රාම වැටුප නතර කරන්න ඕන. හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන එක නතර කරන්න ඕන. දැන් ඔයගොල්ලෝ මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නේද? ඔහු ප්‍රධානත්වයෙන් දරන කැබිනට් මණ්ඩලය ගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තියෙනවා. ඔහු විශ්‍රාම ගියාට පසුව ඔහු ඉන්නගේ ඔහුට අයිති වෙනවා කියලා. දැන් අපි හඳුන්වන්නේ සහෝදර මුදල් අමාත්‍යාංශ ලිපියක් යොමු කරනවා. ඒගේ රාජ්‍ය තක්සේරුව කීයද කියලා අපිට කියන්න ඉස්සෙල්ලා. මොකද රජයේ දෙයක් පවරන ඉස්සෙල්ලා තක්සේරුවක් තියෙනවා. තක්සේරුවක් කරාද? එවැනි මා ආසන්න වශයෙන් මාධ්‍යවල වාර්තා කරලා තිබුණා. එහි වටිනාකම කෝටි 800යි කියලා. ඒතර ජනාධිපතිවරයෙකුට හිටපු ජනාධිපතිවරයාට ජීවිතාන්ත කාලය දක්වාම ඔහුගෙන් පසු ඔහුගේ දරුවන්ට ඔහුගෙන් පසු ඔහුගේ බිරිඳට හිමි වෙන පරිදි මේ නිවාසය ලබා දෙන්නේ. ඒව දරන්න ඕනේ මේ ආණ්ඩුව. අදත් ප්‍රේමදාස ආර්යවගේ නඩත්තු දරන්නේ ආණ්ඩුවේ. අදත් චන්ද්‍රිකාගේ නඩත්තුව චන්ද්‍රිකා නිවාස වාහන ගෙවල් තෙල් ඔක්කොම දෙන්නේ ආණ්ඩුවේ. මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයා හැටියට වාහන නිවාස තෙල් ආරක්ෂාව කාර්ය මණ්ඩල ආහාර පාන මේ ඔක්කොම දෙන්නේ ආණ්ඩුවේ. දැන් හෙට ඉඳන් මේ නොවැම්බර් 16 න් පස්සේ මෛත්‍රීපාලට ඒක දෙන්න. ඒ නිසා හිටපු ජනාධිපතිවරුගේ සියලු නඩත්තු කිරීම ආණ්ඩුව නතර කරනවා. ආණ්ඩුව කරන්න ඕනේ නේද? ඒගොල්ලන් දරුවෝ ඉන්නව බලා ගන්න. ආදායම් තියනවා ජීවත් වෙන්න. ආදායමක් නැත්තම් දරුවෝ සලකන්නේ නැත්තම් සමාජ ආරක්ෂණ අරමුදලෙන් දීමනාවක් දෙනවා ජීවත් වෙන්න. මොකද මේ රටේ එහෙම එකක් කරන්න ඕන. ඒ නිසා අද මේ වැය ශීර්ෂය කියලා කියන්නේ අයවැය ලේඛන අපේ වැය ශීර්ෂය විශාල ප්‍රමාණයකින් නාස්තිකාර වියදම් සඳහා වැය කරනවා. අන්න අපි ඒක නතර කරනවා. අපිට ශනිකව ගත හැකි ක්‍රියාමාර්ග. දෙක අපේ ආදායම් වැඩි කරන්නේ කොහොමද? ආසන වශයෙන් ගත්තොත් අපේ රටේ තිබෙන්නේ ආදායම් බදු ෆයිල් 270000යි. 1994 රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් 23ක් තිබුණා. 2014 රාජ්‍ය ආදායම ප්‍රතිශතය 11.5යි. ඒ කියන්නේ 2000 ඒ කියන්නේ අවුරුදු 20කට පස්සේ 96 94 උන්දේ මට එතන හරියම. එතකොට ඒ දශක දෙකකට කිට්ටු වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? රාජ්‍ය ආදායම හරිය අඩකින් කඩා වැටුණා. 23ක් තිබ්බ එක 11.5ට බැස්සා. ඊට පස්සේ දැන් මේ ආණ්ඩුව ඉලක්කයක් ඇදුවා මේක 15 දක්වා වැඩි කරන්න. 15 දක්වා වැඩි කරන්න සිදු වී තිබෙන්නේ කොහොමද? 15 දක්වා වැඩි කරන්න සිදු වී තිබෙන විදිහ තමයි අර ආදායම් බදු ෆයිල් 270000ක් තියෙනවා. මේ 270000 මත මේ බර දාන එක. දැන් ආදායම් බදු 270000 මත බර දාපුවම මොකද වෙන්නේ? ඒ ආයෝජකයාගේ ආදායම් විශාල පංගුවක් බදු වෙනුවෙන් ගෙවන්න වෙනවා. ඒ නිසා යට නම් ආයෝජනයකට මුදල් ඉතුරු වෙන්නේ නැහැ. පරාශය පළල් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඩොලර් 4000ට අමාරුවෙන් ඇවිල්ලා තිනවා. හැබැයි ගිය අවුරුද්දේ අපේ වැඩි වෙලා තියෙන්නේ ඩොලර් 50යි. ඒක පුද්ගල ආදායම. සිංගප්පූරේ මම දැක්කා 58000යි තිබුණේ දැන් මේ ළඟදී වාර්තාවේ 62000යි. ඒක පුද්ගල ආදායම ඩොලර්. අපි 4000න් වසරකට ඩොලර් 50යි වැඩි කරගන්න. හරිද? අපිට 12000ට යන කොච්චර කල් යයිද? මැද ඒ 12000 තමයි සාමාන්‍ය මට්ටමට යන කොච්චර කාලයක් අපිට ගත වෙන්නේ. ඒ නිසා මේ ආර්ථික ප්‍රසාරණය කරන්න නම් අපි නව සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායක විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න ඕන. අපේ ඉලක්කයක් තියෙනවා. දැන් තියන අයගේ ආදායම් බලලා ෆයිල් වැඩි කරන එක නෙවෙයි හොඳේ. නැත්නම් මේකට වෙන අර්ථකථනයක් දෙන්න පුළුවන්. මේ බදු ගහපු නැතිවත් බදු ගහන්න යන්නේ කියලා. ඒක නෙවෙයි. නව සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කණ්ඩායමක් අපේ රටේ නිර්මාණය කරලා අඩුම තරමේ වසර 5ක් යනකොට නව ආදායම් බදු ෆයිල් ලක්ෂ 2ක්වත් අපේ රටේ හදන්න ඕන. තියෙන එකට බදු තියෙන එක කොච්චර පට්ට ගෙවුවත් ඔච්චරයි. ඒ නිසා කරන්න ඕන කොහොමද නව ආදායම් බදු කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පළවෙනි අයවැය ලේඛනීම අපි සැලසුමක් නිර්මාණය කරන්න අපේක්ෂා කරනවා. ඊළඟ ප්‍රධාන දේ තමයි ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. දැන් අපිට ණය අපරාධයක් නෙමෙයි පාලකයෝ නිසා. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය උපයා ගන්නවා කරුණු දෙකකට. එකක් තාක්ෂණික අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා. දෙක ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා. අපිට සමහර ව්‍යාපෘති සඳහා ප්‍රාග්ධනය නැති වුණාම ප්‍රාග්ධනය උපයා ගන්නවා. සමහර ව්‍යාපෘති සඳහා අපිට තාක්ෂණය නැති වුණාම අපි තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් ණය ගන්නවා. ලෝකේ ණය ගන්න පුළුවන් ඉතාමත් සහන මිලට. හැබැයි මේ හැම පාලකයම වැඩිම අවධානය යොමු කරේ වාණිජ වෙළඳපොලෙන් ණය ගන්න. විධිමත් ආයතනෙන් ණය ගන්නවා වෙනුවට. නිසා මේ ආයතන කරා යන්න අපි බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙලා මේ ණය නැවත ඉතාමත් ලාභදායී
ඉතාමත් කාර්යක්ෂමතාවෙන් යටිතල පහසුකම් වල හෝ ලාභදායක ව්‍යවසායකයන්ගේ ඒ ණය ආයෝජනය කිරීම සඳහා ණය ආයෝජනය කරමින් පරණ ණයන් ටිකක් ගෙවාගෙන අලුත් ණය ටිකක් ගෙවාගෙන මේ ණය වලින් ක්‍රමිකව ගොඩීමේ සලස්මක් විතරයි අපිට සකස් කළ හැකි වන්නේ. පළවෙනි වසරේ කරන්න පුළුවන්කම තිබෙන්නේ වියදම කප්පාදු කිරීමත් ආදායම් වැඩි කර ගැනීම සඳහා සලස්මක් නිර්මාණය කරාමත් නව කාර්යක්ෂම ඒ කියන්නේ ආර්ථික කාර්යක්ෂම කළ හැකි යටිතල පහසුකම් සඳහා නව ආයෝජනයන් සඳහා ණය ගැනීම මේ හරහා තමයි අපිට මේ ණය ශාස්ත්‍රය අපි මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා අපි කල්පනා කරන්නේ. ප්‍රශ්න සඳහා ලබා දුන් කාලය ඇත්තටම හමාර වෙලා තියෙනවා. අපි පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න සඳහා ඉදිරි ප්‍රස්තාව යොමු කළා. දැන් මම හිතන්නේ මේ අවස්ථාව ප්‍රශ්න අහපු අපිට ඔබතුමා දෙන්න තියෙන අදහස් දැනගන්න. ඇත්තටම අපි දවසක දීර්ඝ ලෙසම කතා කරමු. මොකද මේ කිසි ප්‍රශ්නයකට කෙටි පිළිතුරු නැහැ. කුෂ්කර්මාන්තර මොකද කරන්නේ? පොහොර නිකන් දෙනවා. බොරු. ගෙදර දුප්පත් භාවයට මොකද කරන්නේ? ගැබියම්මට පෝෂණ මල්ලක් දෙනවා. මොනවද? හරිද? මේ ඒ වෙවිලා යාචක ආර්ථික විද්‍යාව. ඔය දෙපාර්ශ්වෙම ඉදිරිපත් කරමින් තියෙන අපේ රටට යාචක ආර්ථික විද්‍යාව. අපි ඉදිරිපත් කරමින් තිබෙන්නේ සංවර්ධනාත්මක ආර්ථික විද්‍යාව. ඒ නිසා අර සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට කාලයක් ගත වෙනක වළක්වන්න බෑ. අපි දිනක හම්බෙලා දීර්ඝ ලෙස දවසක් හරි අර ඔයගොල්ලන්ගේ අදහස් අපේ අදහස් සංකලනය කරමින් මා කියන්නේ මා කියන දේ සාර පරම සත්‍ය කියලා. ඒවා අපි විවාද කරමින් අපි එකිනෙකාට අලුත් මාවත තෝරගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අපි අපේ දායකත්වයේ මැදිහත් වීම ලබා දෙන්න සූදානම්. ඒ වගේම මම ඔබට කියන්නේ මේ ඒ කියන්නේ ඔබ විද්‍යාර්ථීන් තරුණියන් වෘත්තීයවේදීන් ඒ වගේම මොන යුගයේද 21 වෙනි සියවසේ මොන අවධියේද වාෂ්ප එන්ජින් එක හොයාගත්තු අවධියේද විද්‍යුතය හොයාගත්තු අවධියේද පරිගණක පද්ධතිය හොයාගත්තු අවධියේද නැහැ. තාක්ෂණයත් මානව සම්පතත් එකට ඒකාබද්ධ වෙමින් දුවන නව හතරවන කාර්මික විප්ලව අභිස ජීවත් වෙන්නේ ඔබ. ඔබ වෘත්තිවේදී, ඔබ තරුණියෙක්, ඔබ විද්‍යාර්ථයෙක්. හැබැයි ඔබ ජීවත් වෙන්නේ නව හතරවන කාර්මික විප්ලවයේ අභියස. එය හුලම් යන්ත්‍ර හොයාගත්තු කාලේ හෝ විද්‍යුතය හොයාගත්තු කාලේ හෝ පරිගණක පද්ධතිය හොයා නේද භාවිතාවට 60 දශකයේ නෙවෙයි නව විප්ලවීය අවධියක ජීවත් වෙනවා. ලෝකේ එතන අපි එහෙම ජීවත් වෙනවා. හැබැයි අපි ඒක ඉගෙන ගනිමින් තිබෙනවා. අඩු හෝ වැඩි ප්‍රමාණයෙන් ඒ ඇති වී තිබෙන නව දැනුම අපි උකහා ගනිමින් තිබෙනවා. හැබැයි අපි නව දැනුම අරගෙන එළියට බහින සමාජය මොකද්ද? නිෂ්පාදනය කරන එළවලු සහ පළතුරු වලින් 38ක් අපත යනවා. අපි දැනුම, විද්‍යාව, කළමනාකරණය, දත්ත මේ ඔක්කොම තියෙනවා. වෙළඳපොළ හැසිරීම රටා පිළිබඳව ඕනතරම් ඉතා ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. හැබැයි එළවලු සහ පළතුරු නිෂ්පාදනයේ 28ක් අපතේ යනවා. ගොවි ජනතාව ඉවට වගා කරනවා. ඉවට වගා කරන්නේ. ගිය කන්නේ ලාභයින මේ කන්නේ ඉඳනවා. ගිය කන්නේ එහා ගෙදර නේද ක්‍රක්කාල් ලාභයින මේ කන්නේත් මේ ගෙදර හිටනවා. ඒ කන්න වෙනකොට ඔක්කොම විනාශ වෙනවා. අපි දැකලා තියෙනවා. දීවර ජනතාව ලෝකේ කොහෙවත් බහුදින යාත්‍රාවක් දින 30ක් මහමූදේ ඉන්නේ මාළු අල්ලන්න. දින 30ක්. මම ළඟදී දීවර ජනතාවගේ විමසා සිටියා. අවම දින 20ත් 40ත් අතර කාලයක් යනවා. බහුදින යාත්‍රාවක් ගිහිල්ලා. ඔවුන් අවුරුද්දකට 10 වතාවක් ගියොත් මාස 10ක් මහමූදේ. මාස 2යි ගෙදර. ඔහු මාළු වෙද්ද මහා. ඔහු සජීවී මිනිස්සෙක්. නේද? මං කිව්වා ඒගොල්ලන්ට නේද? බිරිඳ කියන වෙලාවට මාළු කෑල්ලම බැඳගත්තා නම් හොඳයි කියලා. නේද? නිකන් හිතුවෝ. නේද? මොකද මේ ජීවිතේ? එහි දීවරය කොට කෑල්ලක් හොය මුහුද යාත්‍රා කරනවා. ඔය ගැඹුරු මුහුද යන කොට කෑල්ලක් හොය. පාවෙන කොට කෑල්ලක් හම්බුනොත් ඒ කොට කෑල්ල දියසෙවල බැඳෙනවා. ඒ දියසෙල කන්න කුඩා මාළු වෙනවා. ඒ මාළුව කන්න ලොකු මාළු වෙනවා. ඒ මාළුව කන්න තව මාළු වෙනවා. එතකොට මේක ජනපදයක් බවට පත් වෙනවා. ඉතින් මේ යාත්‍රා කරන්නේ මොකටද මේ කොට කෑල්ල හොය. හරිද? ඉතින් අපි පරිගණක විද්‍යාව, තාක්ෂණය, තොරතුරු දත් ඔක්කොම ඉගෙන ගන්නවා. හැබැයි අදත් අපේ රටේ දීවරයා කොට කෑල්ලක් හොය මුහුද ගමන් කරමින් තිබෙනවා.
ඒතර අපි විද්‍යාර්ථීන් හැටියට අපි ඉගෙන ගන්න දේ අපි මුහුණ දෙන සමාජයේ. ඒ වගේම අපි වෛද්‍ය විද්‍යාවේ නව නූතන දැනුම උකහාගෙන තිබෙනවා. හැබැයි අපේ මිනිස්සු නේද? නේද? මම දැක්ක අනුරාධපුර පැත්තේ නේද මේ ළඟදී කවුද? එයා ගාවට ගිහිල්ලා නේද? එයා මිනිස්සු මැරෙනවා. අත ගාලා හොඳ වෙනවා කියලා කියනවා. කතරගම දෙවියෝ වඩිනවා කියනකොට පොලිමේ යනවා බලන්න. මට කතරගම දෙවියෝ වඩිනවා කියලා අවල් දවසේ පාන්දර ඉතින් ඔක්කොම ගියා පොලිමේ බලන්න. හරිද? ඉතින් මිත්‍යාවෙන් ගහන වෙච්ච රාජ්‍යයක් අපි ඉදිරිපිට තිබෙනවා. ලොකු තාක්ෂණය තිබෙනවා, ලොකු විද්‍යාව පිළිබඳ දැනුමක් තිබෙනවා. අපේ සමාජයේ ඒ තාක්ෂණයේ විද්‍යාවේ දැනුම වෙනුවට ඉතාමත් මිත්‍යාවන් පිටුපස සාම්ප්‍රදායික තාක්ෂණ පිටුපස හඹාගෙන සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම අපිට නායකත්වයෙන් දෙන දේශපාලකයෝ හරිද? ඔවුන් මේ යුගයට අයත් නොවන පැරණි නස්තාවේශ අපේ රට පාලනය කරමින් තියෙනවා. පැරණි නස්තාවේශ. හරිද? මා කියන්නේ ඒක අපි අපහාසයක් නෙවෙයි අපි කාටත් විය හැකි දෙයක්. කාටත් විය හැකි දේ එක් වයස් සීමාවකට ගියාට පසුව අපිට කියන දේ ඇහෙන්නෙත් වෙන විදියකට අපි උත්තර දෙන්නෙත් වෙන එකකට. පාර්ලිමේන්තුව ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. හරිද? අපි ප්‍රශ්නයක් ආපුවාම අහන්නේ එක ප්‍රශ්නයක්. ජයවික්‍රම පෙරේරා කියන්නේ වෙන කතාවක්. කරු ජයසූරිය මට සංඥා කරලා දීලා තිනවා ඔන්න ඔය කියන්න දෙන්න කියලා. මම අවංකව කියන්නේ. හරිද? ඉතින් මේ අපි මාර දේවල් තාරුණ්‍ය විද්‍යාර්ථීන් නේද? නව ලෝකයක් ගැන කල්පනා කරනවා. මේ පැරණි නස්තාවේශ ටිකක් අපේ රට පාලනය කරනවා. මොකද මේ කරන්නේ තියෙන්නේ? වෙනස් කරන්න ඕනේ නැත්නම්. ඒ නිසා අපි හිතනවාද අපේ තරුණ වෘත්තීයවේදීන් විද්‍යාර්ථකින් තරුණයන් හැටියට ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා. මේ සමාජය මෙහෙවීමේ සුක්කානම අපි අතට ගත යුතුයි. මම කියන්නේ එක යුගයක එක කාල පරිච්ඡේදයකදී අපිත් එක්ස්පයර් වෙයි නේද? කල්ලිකුත් වෙනවා ඒක වළක්වන්න බෑ. ඒතර අපි සූදානම් වෙන්න ඕන. ඒක නව කණ්ඩායමකට බාර දීලා මේකෙන් නික්ම යන්න. ඊට පස්සේ අපිට ඒ කාල අවධියට පැවරෙන ජීවිතයක් තියෙනවා අපිට. අන්න ඒ කාල අවධියේ පැවරෙන ජීවිතයට අපි යන්න ඕන. හැබැයි මේගොල්ලෝ ජීවිතේම බවට පත් කරන් තිබෙනවා අපිව පාලනය කරන එක. මේගොල්ලන්ගේ ජීවිතේ. අපි හැම කෙනාට ජීවිතේ විවිධ අවධීන් තිබෙනවා. හැබැයි මේගොල්ලන්ට කිසිදු අවධියක් නැහැ. එකම ජීවිතය අපිව පාලනය කරන එක. ඒ නිසා මේ පැරණි නස්තාවේශ වූ කණ්ඩායමෙන් අපේ රට මුදවා ගැනීමේ කාර්යභාරය අපිට පවරනවා. ඒ නිසා මා හිතනවා අපේ රට නැවුම් අත්දැකීම් සහිත නව පරිවර්තනයකට යොමු කළ යුතුයි. මේ රටේ කුමන ශාස්ත්‍රයද යහපත්ව තිබෙන්නේ? ඔබ නියැලෙන ඕනෑම ශාස්ත්‍රයක් ගැන ඔබත් එක්ක කතා කරොත් ඔබට කියන්න තියෙනවා කතාවක්. ඒ හැම ශාස්ත්‍රයක්ම කඩා වැටලා තිබෙනවා. හැම ශාස්ත්‍රෙම ඛේදවාචකයක් තිබෙනවා. අපි ගොවියෙක් හම්බුනොත් ඔහුට විශාල ඛේදවාචක කතාවක් තියෙනවා තමන්ගේ වෘත්තිය ගැන කියන්න. අපි දීවරයෙක් හම්බුනොත් ඔහුට ඔහුගේ මාළු රස්සාව ගැන කියන ඛේදවාචකයක් තිබෙනවා. අපි රාජ්‍ය සේවකයෙක් හම්බුනොත් ඔහුට ඔහුගේ ඛේදවාචකයක් තිබෙනවා. අපිට වරාය වැඩ කරන කෙනෙක් හම්බුනොත් ඔහුට ඔහුගේ ඛේදවාචකයක් තියෙනවා කියන්නේ. සෑම ශාස්ත්‍රයක්ම සමාජ අර්බුදයකට ඛේදවාචකයකට මුහුණ දී තිබෙනවා. සෑම පුරවැසියෙක්. මම මේ ළඟදී අපේ සහෝදරයෙක් ඉන්නවා මේ වැලිගම හෝටලයක් තියෙනවා මේ වැරලයින් අපි එතන ගිහිල්ලා ඉන්න පොඩ වැල්ලේ හිටියා. වැල්ලේ ඉන්නකොට ආව තරුණයෙක් කඩාගෙන මන්ත්‍රීතුමා හම්බෙන්න තමයි හිටියේ. හම්බෙච්ච එක හොඳයි. මම මොකෝ එතන තමයි සර්ෆ් වැඩිපුර සර්ෆ් වදින තැන තමයි මේ වැලිගම ජාත්‍යන්තර තැන. එතන මෙයා කියනවා මන්ත්‍රීතුමා සුද්දට මම අද ට්‍රේන් කරපුවාම සුද්ද හෙට ට්‍රේන් කරන්න පටන් ගන්නවා. මේ මාර වැඩක් වෙලා තියෙනවා. ඒ කියන්නේ විදේශිකයෝ ආපුවම සර්ෆ් වදින්න පුරුදු කරපුවාම පුරුදු වෙන සුද්ද හෙට ඉඳන් පද්ද පුරුදු කරන්න හදනවා. මේක නතර කරලා දෙන්න. එයාට තියෙන කීද වාක්‍යය? නේද? ඉතින් මේ හැම ඕන කෙනෙක් හම් වෙන පාරේ ඉන්න තැඹිලි විකුණන කෙනෙක් හැම ගෙනාම මේ සමාජ ඛේද වාචකයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ සමාජ ඛේද වාචකයේ මේ සමාජය මුදවා ගැනීම අත් නොහැකි වගකීමක් තරුණ පරම්පරාව ඔබට පැවරී තිබෙනවා. ඔබ මේකේ ප්‍රමුඛතම ක්‍රියාදාරීන් නිසා ප්‍රමුඛතම කාර්යභාරය උසුලන බවට පත් වී තිබෙනවා. ඒ වගේම මම කලින් කිව් පරිදිම අපේ රටේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකම් පද්ධතියක් අපි නිර්මාණය කරන්න ඕනකම තිබෙනවා. අපේ නව නිපැයුම් ගැන නව ආකල්ප ගැන මේ වගේ කිසිදු සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. අපේ රටේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙන් කරන්නේ අයවැය ලේඛනයෙන් 100%ටත් වඩා අඩු ප්‍රතිශතයක් තමයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය වෙන් කරන්නේ. අපේ රිසර්ච් සඳහා වෙන් කරන්නේ විශ්වවිද්‍යාලවල සමහර විශ්වවිද්‍යාලවල ඒ වියදමෙන් වැඩි ප්‍රංගුවක් තියෙන්නේ රිසර්ච් සඳහා අපි ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි
මේ ඉඳ නව නිපෙවුම්ගෙන නව ආකල්ප නව අදහසක් පළ කරන්න කොච්චර අමාරුද? ඒකට නිදහසක් තිබෙනවද? ඒකට ආයෝජනයක් තිබෙනවද? මේ කිසිවක් නැහැ. අපේ ගොඩාක් තරුණ පරම්පරාව ව්‍යවසායකයින් මොකද වෙලා තිබෙන්නේ? අපිට දැක්මක් ඉලක්කයක් සරසුමක් නැතුව තමන්ගේ ව්‍යවසායකයන්ගේ දීලා විශාල ප්‍රමාණයක් අද අතරමං වෙලා තිබෙනවා. බැංකු නායකරුවන් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න අය අවුරුද්ද 5ක් 6ක් වැඩ කරලා ලක්ෂ 50ක් කරන් ගෙදර එනවා. නේ තමන්ගේ තරුණ වයසේ අවුරුදු 6ක් 7ක් වැඩ කරලා ලක්ෂ 50ක් විතර හොයගෙන එනවා. ඇවිල්ලා මොකද කරන්න පටන් ගන්නේ? මෙහෙ නැවත ආයෝජනයක් කරන්න පටන් ගන්නවා. ආයෝජනයක් කරලා අවුරුදු 7-8ක හොයාගත්තු සල්ලි අවුරුද්දෙන් දෙකෙන් නැති කරගෙන ආයෙ යනවා. ඕනතරම් මං කියන්නේ 90කට වඩා වැඩි ප්‍රමාණයකට මේ විපතට මුහුණ දී තිබෙනවා. එයි නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පාරක් මාවතක් පෙන්වන්නේ නැහැ. මල් වගා කරොත් හරි කියලා හිතනවා, බිම් මල් වගා කරොත් හරි කියලා හිතනවා, පෙට්‍රල් ෂෙඩ් එකක් දැම්මොත් හරි කියලා හිතනවා, කොත්තු කඩයක් දැම්මොත් හරි කියලා හිතනවා. මේමනේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඔබ බැලුවොත් ලංකාවේ ප්‍රධාන පාරවල් ලයිනේ හැම තැනම ප්‍රධාන පාරක් වෙන ගයක් තියෙනවා නම් කඩේකුත් තියෙනවා. ගයක් තියෙනවා නම් කඩයක් තියෙනවා. ඒ කියන්නේ ගේ හදනකොටම කඩ කාමරයක් හදනවා. දැන් ඒ තරම් නේද ඔයගොල්ලෝ පාරේ ගිහිල්ලා බැලුවොත් කොච්චර කොත්තු ලෑලි තියෙනවද වහපු බලාගෙන යන්න. මේ බැංකු ණය අරගෙන කඩ කාමරේ දාලා කොත්තු ලෑල්ල දාලා අපි දැකලා තියෙන සමහර දවස් වලට යනකොට කඩේ කොත්තු කඩයක්. තව සති දෙකක යනකොට බියුටි සැලූන් එකක්. තව සති දෙකක යනකොට හાર્ඩ්වෙයාර් එකක්. දැකලා තියෙනවනේ. ඉතින් මේ සුළුවා මධ්‍යපරිමාණ තරුණ ව්‍යවසායකයන්ට මාර්ගෝපදේශනය කොයි ශේෂ්ත්‍රයට ආයෝජනය කරන්න ඕන? ඒක හදන්න ඕන ආණ්ඩුව. ආණ්ඩුවට තියෙන ආර්ථික ඉලක්කයක්. අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය මෙතෙන්ට ගෙනනවා. අපේ රටේ කිරිකර්මාන්තය මෙතෙන්ට ගෙනනවා. අපේ රටේ මූල්‍ය වෙළඳපොළ අපි මෙතෙන්ට ගෙනනවා. වසර 10ක 15ක ඉලක්කයක් තියෙනවා ආණ්ඩුව. අන්නේ ඉලක්කයකට තමයි සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායකයා අපි කැඳවන්න ඕන. එහෙම කැඳවන්නේ නැතුව සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායකයා ඉබාගාත යන රාජ්‍යයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අපි හිතනවා ඉතාමත් මෙහෙයුම් සහිත සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් පැලැන්තියක් මම හිතනවා 21 වෙනි වසරේ නේද මේ සියවසේ නේද විශාල සුළුවා මධ්‍යපරිමාණ ව්‍යවසායකයන් පැලැන්තියක් නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා ඔබගේ දැනුම, ඔබගේ අලුත් ආකල්ප, ඔබගේ අලුත් නිපැයුම් ඒ සඳහා අපි උපයෝග කරගන්න ඕන. ඒක එක. ඊළඟට ලෝකේ විශාල වෙළඳපොළක් අපිට විවෘත වී තිබෙනවා. මේ මානව සම්පත් දියුණු කිරීම හරහා ලෝකයේ අද නේද විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය මත කරකැවෙන ලෝකයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ලෝකයේ වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපිට ඒ සඳහා පුහුණු කළ හැකි නිපුණතාවය තියෙන කණ්ඩායම් ඉන්නවා. අද ඇමරිකන් එක්සත් ජනපදයේ පෙන්ටගනේ මුදුකාංග පද්ධතියෙන් කොටසක් කරේ ශ්‍රී ලාංකිකයන්. එංගලන්ත කොටස් වෙළඳපොළේ. එංගලන්ත කොටස් වෙළඳපොළේ මුදුකාංග පද්ධතිය කරේ ලංකාවේ සමාගම. පස්සේ ඒක කොටස් වෙළඳපොළ මිලදී ගත්තා. මිලේනියම් IT මට මතක නෑ. ඒගොල්ලෝ මිලදී ගත්තා. ඊළඟ ඩුබායි වල E-government කියන ප්‍රොජෙක්ට් එකේ ඒගොල්ලෝ මුළු රාජ්‍යම මුදුකාංග හරහා පාලනය කිරීම සඳහා කරපු ව්‍යාපෘතියේ කොටසක් කරේ ශ්‍රී ලංකානු සමාගම. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මුදුකාංග පද්ධතිය නිර්මාණය කරේ සිංගප්පූරු සමාගම. කොතනද යන්නේ තියෙන්නේ? ඒ නිසා මේ තොරතුරු තාක්ෂණයත් එක්ක ලෝකේ විශාල වෙළඳපොළක් අපිට අත්පත් කරගත හැකිව තිබෙනවා. ඒ සඳහා තව දැනුම, තව නිපුණතාවයන් සහිත කණ්ඩායමක් අපි නිර්මාණය කළ යුතුයි. අපේ ඉලක්කය තිබෙන්නේ මේ හරහා අපිට ඩොලර් බිලියන 15ක ආදායමක් උත්පාදනය කරගත හැකියි කියලා. අපි ඒකට වැඩසටහන ඉදිරිපත් කළා තිබෙනවා. වසර 5ක් ඇතුළත ඩොලර් බිලියන 5ක ආර්ථික ශේෂ්ත්‍රයක් බවට මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පත් කරගත හැකි කියන ඉලක්කයක් සහිතව අපි මේ රට මෙහෙවනවා. ඒ නිසා අපි විශ්වාස කරන අපේ රටද නව පාලනයක්, නව ගමන් දිශාවක් අවශ්‍යයි. අන්නේ නව පාලනයෙන් නව ගමන් දිශාව වෙනුවෙන් මේ නස්තාවේශ බවට පත් වී තියෙන දේශපාලනය පැරණි, යල්පිනු, ගතානුගතික හැඟීමක් නැති නේද මේ දේශපාලන මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් නව වෘත්තීයවේදීන් විද්‍යාර්ථයන් තරුණ පරම්පරාව නව සමාජයක් නිර්මාණය කිරීමේ කොටස් කරවන බවට පත් වෙන්න කියන ආයාචනය සහ ඉල්ලීම කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.